වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. භාවනා අනනුයුක්තස්ස වික්ඛවේ එවං इच्छा उपपद्यते अहो अतमे अनुपादाय आसहि चित्तं विमुच्चयाति इति. දවසේ ධර්ම දේශනාවේ අනුග්‍රහක සදහවර පින්නතුන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණ විලාසී පින්නතුනි, භාවනාව කියන වචනෙට විශාල වටිනාකමක් මේ සමාජයේ තියෙනවා. විශාල අවධානයක් කොම වෙලා තිබෙනවා. නමුත් එය බුදු සමය සඳහන් අර්ථයෙන් පමණක් නෙමේ සමාජයේ භාවිතා කරන්නේ. බුදුන් ලොවට පහළ වෙන්න පෙර තිබුණා වූ අර්ථයනොත් භාවිතා කරනවා. වෙනත් ආගම් වල පවතින අර්ථයනොත් භාවිතා කරනවා. සාමාන්‍යයෙන් වඩනවා වැඩි දියුණු කරනවා කියන අර්ථයක් එකේ පවතිනවා. නමුත් මොනවද වැඩෙන්න ඕන වැඩි දියුණු කරන්න ඕන කියන එක පිළිබඳව තේරුම් ගන්න වෙනවා. එබැවින් අපි මේ අංගුත්තර නිකායේ චක්කනිපාතේ සඳහන් වෙන්නා වූ භාවනානුයුක්ත කියන සූත්‍රයේ භාවනාවට අනුයුක්ත වෙන්න ඕන කොහොමද කියන එක නිකෙන් පෙන්න අනුයුක්ත කියලා. වෙන්න ඕන කාරණේ හොයලා බලමු. ධර්මදේශනාවට යන්න මත්තෙන්ම මට තේරෙන දෙයක් තමයි කාරණේ වැටහිලා තියෙන්න ඕන. කාරණේ වැටහිලා නැත්නම් කරන්නේ කවුරු හරි කියනවට මොනව හරි කරන්නේ. සතහාගත බුදු පියාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලා අමතලා හරි ලස්සන කතාවක් දේශනා කරනවා. භාවනා අනනුයුක්තස්ස භික්ඛවේ. මහණනි, මේ භාවනාවේ යුක්ත නැති පුද්ගලයාට අනනුයුක්තත්ත කියන්නේ ඒකයි. මේ වගේ කැමැත්තක් උපදිනවා. එවන් ඉච්ඡා උප්පජ්ජති. මොකද්ද මේ කැමැත්ත? අනේ මගේ සිත උපාදානයන්ගෙන් අනුපාදාය ආශ්‍රවයන්ගෙන් සිත මිදේවා. ආසවේ චිත්තං විමුච්ඡයාති. ආසවයන්ගෙන් කෙරෙන් ආශ්‍රවයන් කෙරෙන් මගේ සිත මිදේවා කියලා කැමැත්තක් උපදිනවලු. කාටද? භාවනා අනනුයුක්ත පුද්ගලයාට. නමුත් වැඩේ නම් සිද්ධ වෙන්නේ නැහැ කියලා තියෙනවා. හේතුව අදාළ කටයුත්ත නැත්නම් අභාවිත හේයිනි. ඒ අභාවිතය ගලපලා තියෙන හරි ලස්සන තැනකට. කිකිලියක් විතර 6ක් 7ක් 8ක් දින කීපයකදී බැහැර කරලා අනතුරු ඒවා එක්තරා මුල්ලකින් තියලා තියෙනවා. අනිත් මුල්ලට වෙලා ඉඳගෙන අනේ මගේ මේ විතර වලින් මට හොඳ ලස්සන පැටව් ටිකක් බිහි වේවා. හොටෙන් කඩාගෙන නියපොත්තෙන් කඩාගෙන එළියට පැමිණේවා කියලා ප්‍රාර්ථනා කර කර ඉන්නවා. මහණනි, ඒක සිද්ධ වෙන්න පුළුවන්ද? ස්වාමිනී, ඒක වෙන්න බෑ. පැටව් බිහි කීමට අවශ්‍ය කර්තව්‍ය කිකිලිය නොකළ බැවිනි.
ඔබ ඔය සිද්ධිය දන්නවා නම් විතර වලින් පැටවෙත් බිහි කරන අම්මා ආහාර හොයා ගැනීම වැනි පුංචි කාලයකට කාලය වෙන් කරලා ඊටු සම්පූර්ණ කාලයම සකිය කුසයට තබා ගනිමින් තටු වලින් වහගෙන පරවියක් විකිලි ඕන කෙනෙක් උණුසුම් සපේනවා. මේ උණුසුම සැපීමේ ප්‍රතිඵලය වශයෙන් තමයි දින 21ක් ඇතුළත විතරය සතෙක් බවට පත් වෙන්නේ. එයා කර්තව්‍ය කළා. අනිත් එක්කෙනා පැත්තට වෙලා ප්‍රාර්ථනා කරකව ඉන්නවා. දැන් මේ අදාළ දේ කරන්නේ නැති පුද්ගලයා බුදුරජාණන් වහන්සේ උපමා කරලා තියෙන්නේ විතර පැත්තකින් තියලා ප්‍රාර්ථනා කර කර ඉන්න කිකිලිට නේද? එහෙනම් වැඩේ කරන්න ඕන. ඊළඟට මොකද්ද මේකේ පෙන්නන්නේ? භාවනා අනුයුක්තස්ස භික්ඛවේ. මේ භාවනාවේ යුක්ත වෙලා ඉන්න පුද්ගලයාගේ තත් එවං ඉච්ඡා උප්පජ්ජත මෙහෙම අදහසක් කැමැත්තක් උපදිනවා. අහෝ වතමයන් අනේ මගේ මේ සිත චිත්තං ආශ්‍රවයන්ගෙන් කෙලසුන්ගෙන් මිදේවා. උපාදානයන්ගෙන් මිදේවා. අනුපාදාය උපාදාන නොවි සිත කෙලසුන්ගෙන් මිදේවා කියලා මහන්නේ ඒක සිද්ධ වෙනවා. ඇයි? භාවිත බැවින්. කොයි වගේද කියලා කියනවා නම් අර බිජු ටික තමන්ගේ උදරයට තබා ගනිමින් රකින්න කිකිලියට හොඳ පැටව හම්බ වෙනවා වගේ. දැන් මෙන්න මේ පදේ හොයාගන්න බලන්න. අහෝ අත මේ අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්ඡයාති. අනේ මගේ සිත උපාදාන නොවී කෙලෙසෙන්ගෙන් මිදේවා. අනුපාදාය චිත්තං විමුච්ඡයාති ආසවෙහි ආශ්‍රවයන් කෙරෙන්. ඔය භාවනාවෙන් වෙන්න ඕන දෙන්නේ. අන්න ඒක මතක තියාගෙන බණ අහන්න. අහෝ මගේ සිත ආශ්‍රයන් කෙරෙහි උපාදාන නොවි ආශ්‍රයන්ගෙන් මිදේවා. උපාදාන නොවි මිදීමක් වෙන්න ඕන කියලා තියෙනව නේද? අනුපාදාය චිත්තං විමුච්ඡයාති. අන්න මේ උපාදාන වෙන හැටි තේරුම් අරගෙන උපාදාන නොවෙන්න වඩන්න ඕන කාරණා ටිකක් තියෙනවා. ඒක තමයි බුදු සමේ භාවනාව වෙන්නේ. බණ දහමක් මොකක්වත් දන්නේ නැතුව අපට සිත පුරුදු කරන්න පුළුවන්. එක අරමුණක් කෙරෙහි. ඒ අරමුණ ආනාපාන සතිය විය හැකි, පඨවි කර්මස්ථානයේ විය හැකි, බුදු පිළිමයක් විය හැකි, සියලු සත්වයන් දුක්ඛිතා විය හැකි, අරහං වචනේ විය හැකි. ඒවා කරන අය තේරුම් ගන්න මේ කරන්නේ පෙර ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් අරමුණෙන් අරමුණට ගිය සිත අරමුණෙන් අරමුණට මාරු නොවි එක තැනකට හුරු කරන එක. අරමුණෙන් අරමුණට මාරු නොවන නිසා ඒ අරමුණ පවතින දුක නැහැ. නමුත් මේ සද්ධර්මයේ තේරුම් අරගෙන උපාදාන නොවි සිත කෙලසුන්ගෙන් මුදවා ගන්නා භාවනාව නෙවෙයි මේ. අයන්න දන්නේ නැති ඕන කෙනෙකුට මේ කමටහනක් කියන එක අරගෙන වීරියෙන් වඩන්න පුළුවන්. ඒකේ තේරුම් ගන්න ඕන කාරණේ තමයි ඔබට ඔබේ gedara හෝ තමන්ගේ තන කරදරයක් නම් ඔබ ඒ කරදර ටික දැන් හදාන තියෙන්නේ. ඇහැට පේන, කනට ඇහෙන, වටපිටාවේ සියලුම දේවල් ඔබට අමිහිරි අදහස් උපදවනවා. තරහව, වෛරය, ක්‍රෝධය පරිගන්නට අප්‍රසන්න බව උපදවනවා. දැන් ඔබ මේ වැඩේ කරගත්තාම gedara අපායක් බවට පත් කරගන්න. දැන් ඉන්න හිතෙන්නේ නැහැ. ස්වභාවයෙන්ම දකින්නකොට මේ තමන් හිතේ හදාගත්ත ටික උපදිනවා කියන එක දන්නේ නැහැ. ගහට කෙටුවාම ඉන්නේ ගහේ තේන කිරි කියන්න දන්නේ නැහැ. කොටන එක නෙමෙයි වැරද්ද. ගහේ කිරි තියෙන හින්දායි මේක.
කිරුක්කෝපම සූත්‍රයෙන් මම පෙන්නන්නේ. ඒ වගේ මේ ධර්මයක් දන්නේ නැති පුද්ගලයා තම තමන්ට අදාළ ගැටුම් ඇලුම් ටිකක් පරිසරයෙන් නිර්මාණය කරගන්නවා. අනතුරු නිින්ද හැරෙනම ඔහුට ගැටෙන හැම දෙයක්ම අප්‍රසන්න බවට පත් වුණාම ඔහුට වදයක් සිතින් විඳවනවා. ගෙදරින් පිට ගිහින් ආවොත් වන්දනා ගමනක් ගිහින් ආවොත් ගැටෙන්නේ නැති නිසා ඒ කාලයට තරමක තනසිල්ලක් දැනෙනවා. අන්න ඒ වගේ මේ සිතට අරමුණු වෙන්න වළක්වන්න එක අරමුණක් පුරුදු කිරීම තමයි බුදු සමෙන් පරිබාහිරව භාවනාව කියලා කරන්නේ. ඔකට මොන බණක්වත් ඕන නැහැ. අර අරමුණ නැවත නැවතත් වඩලා පියුණු කරගත්තාම ඉන්න පුළුවන් කාලේ පැයක් නම් දවසක් නම් ගේ දවසටම මේ අරමුණ හිතේ තියෙන නිසා වෙනත් අරමුණු වලට එන්න ඉඩ නැහැ. එන්න නැති නිසා ඒ දුකක් නැහැ. දුකින් මිදලා නෙවෙයි හැබැයි එන්න නැති නිසා දුක නැහැ. අර අරමුණ හුරු කරගත්ත සමාධිය අතහැරියාම ගෙදර ගියාම ආයෙත් ඒවා එන්නේ තියෙන නිසා මෙහිඳ මේවා තියාගෙන මග ඇරලා ගිහින් ගැලවෙන්න බෑ. ඒක අභ්‍යාසයක් බවට පත් කරගන්න පුළුවනි. සිතෙන් සිතට ඇවිද යන පුද්ගලයාට මේ දෙපයින් ගමනක් යන්නාසේ මේ අසින් සිතෙන් සිතටයි යන්නේ කියලා තේරෙනවා නම් ඒ සිතට එන්න කාරණා හදාගත්ත එකේ වදයයි මේ විඳින්නේ කියලා තේරෙනවා නම් ඒක අභ්‍යාසනේ. ඒවා මේ මාර්ගයට අවශ්‍ය යම් අවබෝධයක්. ඊළඟ ක්‍රියාමාර්ගයේදී පැයක් හෝ දවසක් පුරුදු කරපුවාම ඒ දුක් ටික නැතුව ඉන්න පුළුවනි කියලා තේරෙනවා. හැබැයි දුකින් නිදිලා නෙමෙයි මග ඇරලා. එතකොට අයන්නා යන්න දන්නේ නැති බුද්ධ ආගමකුත් ඕන නැති ඕන කෙනෙකුට මේක හුරු කළොත් එහෙම මේ කර්මස්ථාන කියන වචනේ යටතේ අරමුණක් වැඩිම තුළ අනික් දුක් වලට හේතු උපදින්නේ නැති ඉන්න සමාධියක් හදාගත්තේ. මේක බුදුන් වහන්සේ 15 පෙර හිටියා වූ අනාර්ය පරේශකින් ගෙදර අතහැරලා වනාන්තරයට ගිහින් කරපු එක. හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා ත්‍රිලක්ෂණයක් චතුස්සත්‍යයක් සතිපට්ඨානයක් පටිච්චසමුප්පාදය මොකක් හරි ධර්ම ක්‍රමයක් දේශනා කළා. ධර්ම ක්‍රමේ නැතුව යන්න හදන්න එපා මේකට. ඔබට ඔබ රවටා ගැනීමක් විතරයි සිදු වෙන්නේ. ඒ අත්දැකීම් තියෙන අය තේරුම් ගන්න දැනට. ඔබ එහෙම ගෙදරින් තැනකට යන කෙනෙක් වෙන්න ඇති. සතියක් දෙකක් ගිය තැනක ගිහින් ඔය කවුරු හරි දෙන අරමුණක් පුරුදු කරන කෙනෙක් වෙන්න ඇති. ඒ ඉන්න කල්ම හොඳට ඉන්න පුළුවන් බව සංසුන් බවක් තියෙන බවක් තේරෙනවා වෙන්න ඇති. නමුත් ගෙදරට පාය ගහනකොට අදාළ කාරණා ගැටෙනකොට ආපහු අර තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ අවුල ඇවිදින් ඔබට වදයක් වෙනවා කියන එකත් තේරෙනවා ඇති. එහෙනම් බුදුන් දහම තුළ මගහැර ගොස් පලාගොස් දුකින් මිදෙන්න උගන්වන්නේ නැහැ. මතක තියාගන්න. මේ හැබැයි මේවා මේ පාරේ යන කෙනෙකුට මේවා අත්දැකීම් වෙනවා. ඒතර නතර වෙන්නේ නැතුව. සාමාන්‍යයෙන් මමත් 80 ඉඳලා 2021 වෙනකොට අවුරුදු 40ක් තිස්සේ ඔය වැරදි පාරේ අවුරුදු 10ක් විතරමත් ආව කෙනෙක්. ඒ නිසා ඒවා පිළිබඳව තේරෙන්නෙත් ඒකයි. එතකොට ඒක දුකට හේතුව නැති කිරීමෙන් ලබන සැපත නෙවෙයි. දුකට හේතුව හංගාගෙන ලබා ගන්නා වූ తాවකාලික සැපත. ඒවට බුදු සමයේ නමක් තියෙනවා ලෞකික ධානය කියලා. ඔය සංසුන් බවට නමක් ධානය. ඒකේ ආකාර තමයි පළවෙනි දේ තුන්වෙනි හතරවෙනි කියන්නේ. වෙනත් අරමුණු එන්නේ නැති සිතක්. ඒක නැවත නැවත උදවින් බොහෝ වෙලාවක් තියෙනවා. නේද? ඒක එකක් නෙවෙයි ඒක. ඒකම අරමුණ වශයෙන් නැවත නැවත බොහෝ වෙලාවක් පවතින බැවින් වෙනත් අරමුණ වලට හිතට එන්න ඉඩ නැති බැවින් මේ අරමුණේ පවතිනා වූ මේ මධ්‍යස්ථ බව නිසා සැනසෙල්ලක් තියෙනවා. හමු වෙන අය ඇති. ඒ හමු වුණ අය මහා කච්චායන මහරහතන් වහන්සේ මේ සම්බන්ධයෙන් කියලා තියෙන අනාවැකිය නැත්තම් ස්වභාවය ඉගෙන ගන්න. ධානං විරාගෝ. ඔය සංසුන් බව කෙනෙකුට හමු වුණොත් ඒ සංසුන් භවයේ අර gedara තිබුණ අවුල් වියවුල් මොකක්වත් නැහැ පුදුම සැනසීමක් තියෙන කියලා ඔය කියන්නේ අනිත් අය.
පුදුම සැනසෙල්ලක් තියෙන කියලා. නමුත් ඔවුන් දන්නේ නෑ තානි ද්විදානි කියලා. ඒක ආකාර දෙකක වැඩක්. එකකට කියනවා බොජ්ජංග විප්පයුක්තානි, එකට කියනවා බොජ්ජංග සම්පයුක්තානි. බොජ්ජංග රහිත ධානය. එතකොට ඒක කෙලෙස් යටපත් වී ඇති බැවින්, නීවරණ යටපත් වී ඇති බැවින් ඒකේ කෙටිකාලීනව කෙලෙස් විස්කම්බණය වෙලා. නිසා ඒකට විරාගානි කියන එක හරි. බෞද්ධයින් සඳහා නම් ඒකට පවතින්නේ බොජ්ජංග සම්පයුක්තානි, බොජ්ජංග වැඩිම තුලින් ලැබෙනා එකක් වෙන්න ඕන. බොජ්ජංග විප්‍රයුක්තානි බාහිරකානි. ඇඳුම සුදු වුණාට, ඇඳුම සිවුර වුණාට ඔබට තියෙන ධර්මයක් තේරුම් ගත්තද බලෙන් වඩපු සමාධියක් නම් ඒකට කියන්නේ බොජ්ජංග යුක්ත සසුනින් පරිබාහිරයි. බොජ්ජංග සම්පයුක්තානි අරිය පුද්ගලානි, බොජ්ජංග සහිත ධානය සෝවාන් වලින් එහා පැත්තට තියෙන එක. ඒක ලෝකෝත්තර ධානය, ඒක ආර්ය පුද්ගලයන් සහිත. දැන්වත් තේරුම් ගන්නවද කෙලෙස් යටපත් කිරීමේ ධාන තියෙනවා, කෙලෙස් නැසීමේ ධාන තියෙනවා කියලා? කෙලෙස් යටපත් කිරීමේ ධාන ලෞකිකයි කියලා? ඒක බුදුන් වහන්සේ 15 වෙනිට පෙර ආත්මකලමතාන යෝගින් හොයන හිටියයි කියලා. නමුත් ඒකේ සංසුන් ස්වභාවයේදී ඒ මොහොතට කෙලෙස් නැති බැවින් සංසුන් ස්වභාවයේ සමානකමක් තියෙනවා. ඒකෙන් ඉගෙන ගන්න නිවීමක් කියලා එකක් තියෙනවා කියලා. ඒක නිවීම නෙවෙයි හැබැයි. ඒ වගේ ඒකේ ඉන්න බැරි Taman තබාගත්ත ක්ලේශයන් එන්න හේතු තියලා තියෙන බැවින් ඇවිදින් අරව යට කරනවා. නීවරණ මතු වෙනවා. එහෙනම් භාවනා අනනුයුක්තස්ස, භාවනාවේ යුක්ත නැති පුද්ගලයාට ප්‍රාර්ථනා කර කර හිටියට සිත කෙලෙසුන්ගෙන් මිදේවා, මට නිවන් ලැබේවායි කියලා ඒක වෙන්නේ නැහැ. එහෙනම් ඔබ බිජු රකින්න නැති කිකිලියක් වෙන්න එපා. බිජු රකින්න කිකිලියක් වෙන්න. බණ භාවනා අනුයුක්ත වෙන්න. භාවනාව යුක්ත වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ඕනේ. සිත උපාදාන නොවි කෙලෙසුන්ගෙන් මිදෙන්න ඕනේ යෙදීමේදී. ඒකට භාවිතයක් තියෙනවා. අභාවිතනේ අර අභාවිත හේනේ. මොනවද භාවිතා කරන්න ඕන කියලා ඔගේ කියලා තිබෙනවා. නමුත් මේක ගැඹුරින් තේරුම් ගන්න ඕන කාරණයක්. මන්දයත් ඔය බෝධිපාක්ෂික ධර්ම සම්බන්ධය විස්තර කරනකොට සූත්‍ර 7ක තියෙනවා ඒ බෝධිපාක්ෂික ධර්මයන්ගෙන් මේ දුකින් අත මිදෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ සතර සතිපට්ඨානය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය. සතර සම්‍යක් ප්‍රදාන වීර්ය 7ක් තියෙනවානේ. 7ම ඕන නැහැ. එකක් භාවිතා කළොත් අනිත් එක කෙරෙනවා. එහෙනම් ඔබ එක්කෝ සතිය හරියට භාවිතා කරන්න ඕන. එහෙම නැත්නම් සතර සම්‍යක්, එක්ක සතර ඉර්ධිපාද, එක්ක පංච ඉන්ද්‍රිය, එක්ක පංච බල, එක්ක සත්ත බොජ්ජංග, එක්ක ආර්ය. එක එක සූත්‍රයේ වෙනම තියෙනවා. මම වෙනකොට එකක් කියලා තියෙනවා. එකයි ඕනේ. අපි උපකල්පනය කරනවා මේ සේරම ටික ඉනිමග්ගක යන්න ඕන වගේ පඩි 37ම යන්න ඕනේ කියලා වැරදි. සතිය එහෙම නැත්නම් මේ සිත උපාදාන නොවි ආශ්‍රයන්ගෙන් මිදීම කෙරෙහි භාවිතාවෙන් ඕන එකක් සතිය. එහෙනම් ඔබට ඔබේ සිත ගැන තේරුම් ගිහින් තියෙන්න ඕනනේ. ඔබට ඔබේ සිත ගැන තේරුම් ගිහින් ඔබේ සිතේ වරදින හැටි මෙතෙක් කල් වැරදුනා සසරේ ඒක තමයි සසර ගමනක් තිබුණේ. දැන් වරදින හැටි ඉගෙන ගන්න. ඔබට තේරෙනවද බුදු සමයේ ditth ධම්පරයය කියන එක? වරදින හැටි උගන්න එකට කියනවා චතුස්සත්වේ නම් දුකත් හේතුවත් කියලා දෙන එක කියලා.
ගැලවෙනවට කියනවා නැති වූ තැන සාමාර්ගය කියලා. පරිහාන ධම්ම සූත්‍ර නම් පෙන්වනවා පරිහාන ධම්මං වෝ භික්ඛවේ දේසිස්සාමි. ඒ දුකත් හේතුවත් රැස් කරන හැටි. අපරිහාන ධම්මංච වෙන්න ඕන කාරණා. දේශනා සූත්‍රයේ සඳහන් වෙනවා ඉතා ලස්සනට කරුණු දෙක. බුදුර ලෝකෙට පහළ වෙලා ලොකු ගොඩාක් වැඩ කරන්නේ නැහැ. අරුත් වශයෙන් ධර්ම න්‍යාය දෙකක් ලෝකෙට එලි කරනවා. පාපම් පාපකතෝ පස්සතාති. පාපේ ලාමක වශයෙන් දකින්න ඉගෙන ගන්න. විභාගයට ලියලා ලියන්න ඉගෙන ගන්න නෙමෙයි. මේ දුකින් මිදීම සඳහා පාපේ ලාමක වශයෙන් බුදුන් වහන්සේ වදාළ පාපය කියන පදේ අර්ථය ඔබ ළඟ සිද්ධ වෙන හැටි ඉගෙන ගන්න. දැන් පාපේ ලාමක වශයෙන් දැක්කා නම් අත පාපම් පාපකතෝ දිස්සා. පාපේ ලාමක වශයෙන් දැකලා තත්ත එයින් විරජ්‍යත විමුච්ඡත නිබ්බින්දතාති. නිබ්බින්දතාති කියනවා කලකිරෙනවට, විරජ්‍යත කියනවා නොයැලෙනවට, නිබ්බින්දති කියනවා මිදෙනවට. පාපේහි කලකිරෙන්න, නොයැලෙන්න, මිදෙන්න. ඔබට තේරෙනවද පාපේ කලකිරීමයි නොයැලීමයි මිදීමයි භාවනාව කියලා? ඔබට තේරෙනවද පාපේ පමාව කියලා? එතකොට මේ කියන පමාව ඔබ ළඟ සිදු වෙනවා නම් එතන භාවනාවක් නැහැ. මේ පමාව සිදු වෙන්නේ ඔබ යන ගමනකද? දිනකට සැරයක්ද? කාර්යාලයේද? නැහැ. මේ පමාව සිදු වෙන්නේ ඔබේ ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ හෝ සිතේ. ඒකට කියනවා භාවනා අනුනියුක්තක්ෂ. එනිසා මේ ලෝකෙත් සමග ගනුදෙනු කිරීමේදී අපි පාවිච්චි කරලා තියෙන ලෝකෙත් එක්කලා සම්බන්ධ වෙන්න සිත. ලෝකෙත් සමග ගනුදෙනු කරන්න ඕන අපි. ඉපදුනා නම් මැරෙන තුරුම ලෝකෙත් එක්කලා ගනුදෙනු කරන්න වෙනවා. නමුත් ඒ ගනුදෙනුවට දීලා තියෙනවා අර වර්තමානයේ දීලා තියෙනවා වගේ සීමා. එදිනවල රාත්‍රියට සීමා තියෙනවා, නැත්නම් සමහර දවස්වල සීමා තියෙනවා. ගෙදරින් පිට යන්න බෑ. නැත්නම් ඔත්තේ නැත්නම් ඉරට විතරයි පාවිච්චි කරන්න ඕන. අනේ වගේ බුදුරජාණන් වහන්සේ දුකින් අත මිදීමට කැමති පුද්ගලයාට සීමාවක් දීලා තියෙනවා. නමුත් අපි මේ සීමාව හඳුනා ගන්න නැතිව බෞද්ධයෝ වෙලා ඉන්නවා. ඒක අපිට හොඳ දෙයක් වගේ පේනොට එක්තරා විදිහට නරක දෙයක්ද කියලා හිතෙනවා. ඒ කිසිම ගැඹුරු අවබෝධයක් නැතුව අම්මා තාත්තා බෞද්ධ නිසා අපට බෞද්ධකමක් ලැබෙනවා. ඉතින් සියල්ල සිද්ධ වෙයි කියලා හිතන් ඉන්නව නොමිලෙව. වර්තමානයේ සමාජය තුලත් බුද්ධ කාලීන සමාජය තුලත් මිනිසුන් බුදුන් වහන්සේ කියන දේ අහනවා. බුදුන් වහන්සේ මිනිසුන්ට ධර්ම දේශනා කරනවා, මිනිසුන් මේ මාර්ගෙ පිළිඅරගෙන බෞද්ධයෝ වෙනවා. බෞද්ධ වෙනවා කියන්නේ ප්‍රතිපදාවේ යන්න මම කැමතියි කියන එක. එදා නම් ඒක තමයි සිදු වුණේ. ගමින් ගමට යමින් පැහැදිලි කරද්දී ඔබ වහන්සේ වදාළ දේ මට තේරුණා. මම ඒක අනුගමනය කරන්න කැමතියි. තෙරුවන් සරණගත කෙනෙක්, උපාසක උපාසිකා නැත්තම් භික්ෂු භික්ෂුණී. මෙතෙන්ට එන්නේ නැතුව පාරම්පරික බෞද්ධකමක් තුළ බුදු සමය පිළිබඳ පාසල් අධ්‍යාපනයෙන් යමක් හදාරලා එයින් කියා දෙන කරුණෙන් එහාට යන්නේ නැතුව පවපින දෙකේ පව හොඳ නැහැ පින හොඳයි කියලා ඉගෙන ගත්තට පවෙන් වලකින්නෙත් නැහැ, පින ඉදුණත් වලකින්න දාන්නෙත් නැහැ. අනුගමනීය නොවන ප්‍රතිපදාවක් තුළ කරන්න වැඩක් පැවරුනේ නැති ප්‍රතිපදාවක් තුළ බෞද්ධකමක් ගෙනියනවා. මේක උපන් මිනිසාට සැප ලබා ගන්නට අවශ්‍ය නම් හිත හදා ගන්න ඕනේ. උපන් මිනිසාට සිත හදා ගන්න බැරි නිසා ජීවිතය දුකක් බවට පත් වෙනවා.
ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගත්තේ නැත්නම් ජීවිත අවසානයේ දක්වාම ජීවිත දුක් වලින් පිරී යනවා ඇරුණාම දවසක් හම්බ වෙන්නේ නැහැ. භාවනා අනුයුක්තස්ස. අනනුයුක්ත එකේ ආයන්න කපලා අනුයුක්ත කරන්න ආයන්න කපලා අනුයුක්ත. එතකොටනේ අර භාවිතා කරන නිසා පළමුණ ඉට වෙනවයි කියලා තියෙන්නේ. මොකක්ද ඔබට භාවිතා කරන්න ඕන? අපි කියමුකෝ පළවෙනි එකට කියන සතිය කියලා. සතිය භාවිතා කරන්න ඕන. දැන් සතිය භාවිතා කර ගැනීම සතිපට්ඨානය සිහිය පිහිටුවා ගැනීම කියලා සිංහලෙන් හදා ගන්නවා. මොකටද සිහිය පිහිටුවා ගන්න ඕන? අන්න ඒක දන්නේ නැත්නම් සිහිය පිහිටුවා ගන්න වෙන වැඩකට. සිහිය පිහිටුවා ගන්නට ඕනේ උපාදානය නොවි ආශ්‍රයන්ගෙන් සිත මිදීම සඳහා. උපාදානය වී ආශ්‍රව සැසීම සඳහා සිත විහිදිය පිහිටවලා නැහැ. එමයි ඒක තේරුම් ගන්න ඕනේ. එහෙනම් අපිට මේ උපාදානයන් වෙන හැටි ආකාරය තේරුම් ගත්තාම නොවි සිත මුදවා ගැනීම සඳහා තමයි අපිට සතිය පාවිච්චි කරන්න ඕනේ. එතකොට ඔබට තේරෙන්නේ නැද්ද සතිය පාවිච්චි කරන්න වෙන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතින් තරවල් හයින් කියලා? හැම මොහොතේදීම අමුතින් වැඩක් කරනවා වෙනුවට කරන වැඩෙත් එක්කලා ගෙනියන්න ඕන සිහියක් කියලා. නමුත් චිත්තාභ්‍යන්තරයට අදහසක් ඇති වෙනවාට ඒතරේ පවදන නිසා වැඩ ටික නවත්තලා සතිය වඩන්න ඕන. එහෙනම් ගෙදර වැඩ නවත්තලා වෙනම දවසක් දෙකක් 14ක් හොයාගෙන සමාධියක් වඩා ගන්නවා. ඒක සැනසෙල්ලකුත් තියෙනවා. ගෙදර ආපුවම ඒක එදාම නැහැ නැත්තම් සතියක් දෙකක් ඉන්නේ නැහැ. හොඳ එහෙම ගියාය කල්පනා කරලා බලන්න ඇයි එහෙම වෙන්නේ? මා දන්නවා ආරණ්‍ය වශයෙන් ගත් කල මෙසේ මේ සංසුන් සමාධිය වඩා ගන්න ඉන්න අය ඉන්නවා. නමුත් නීවරණ මතුවන දවසට සමාධිය ආගියතක් නැහැ. තව ටිකක් පල්ලෙහාටම වැටෙනවා. ඇයි වැටෙන්නේ? කෙලෙස් සේරම තියාගෙන කෙලෙස් ටික වෙනයි සමාධිය වෙනයි. කෙලෙස් හංගාගෙන ලබා ගන්න සමාධිය. නික්ලේශීමෙන් ලැබෙන සමාධියක් තියෙනවා. එතකොට කෙලෙස් එන්නේ නැත්නම් වැටිල්ලකුත් නැහැ. ඒ නිසා මේ ලෞකික සමාධියයි ලෝකර සමාධියයි පටලවා ගන්න නැතුව ඉන්න. ඒකට කෙනෙක් කීවට තේරෙන්නේ නැහැ ධර්ම ශ්‍රවණය තුළ මේ වෙනස තේරුම් ගන්න. ඒ තේරුම් ගත්තාම භාවනා අනුයුක්ත වෙන්න පුළුවන්. මේ සඳහා ඔබ බෙදා ගන්න ඕන නේද? ඔබ අම්මා තාත්තා ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා කියන බෙදීම නෙවෙයි. ඔබ පුද්ගලයෙක් වශයෙන් බෙදා ගන්න. පුද්ගලයෙක් වශයෙන් ඔබේ සිත ක්‍රියාත්මක වෙන ආකාරය වටහා ගන්න. තථාගතයන් වහන්සේ වදාළ පරිදි. එවිට ඔබට මව්කුසින් බිහි වී ජීවිතාවසානය දක්වා පවතින සිතක් කියලා එකක් නැහැ. සිත උපදිනවා නැතෙනවා. සිත උපදින්න ඔබට තැන් 5ක් දීලා තියෙනවා. 5ක් සහ 6ක්. බාහිර දේවල් අඳුනා ගැනීම සඳහා බාහිර දේවල් උදව්වෙන් උපදින සිතක් තියෙනවා. සිත් 5ක්. බාහිර දේවල් නැතුව සිතින්ම ඒවා පහල කරගෙන විඳින්න පුළුවන් තව සිතක් තියෙනවා. ඔබට තියෙනවද බලන්න. රූපය හඳුනන සිත, ශබ්දය හඳුනන සිත, ගන්ධය හඳුනන සිත, රසය හඳුනන සිත, ස්පර්ශය හඳුනන සිත. 5යි. පංචද්වාරික අරමුණු හඳුනා ගැනීම සඳහා ඔබට එහෙනම් ලෝක ජීවත් වෙනකොට චක්කු විඥානය, සෝත විඥානය, ගාන විඥානය, જીවහා විඥානය, කාය විඥානය පාවිච්චි කළ යුතුයි ලෝකෙත් එක්කලා.
මේවා පාවිච්චි කරන්න ගිහින් මේවත් එක්කලා ඇලුනහම ගැටුනහම තම තමන්ට ආවෙන එක තවත් එකක් තියෙනවා මනෝවිඤ්ඤාණ කියලා. ඒකට ඉර පායන්න ඕනෙත් නැහැ. බාහිර ලෝකෙන් මේව හදාගත්තාම බාහිර ලෝකෙ පස්දොර වැහුනහම ඒක ක්‍රියාත්මකයි කල්පනාව සහ නින්ද වශයෙන්. මේ ඔක්කොම පේනවා හදාගත්ත විදිහට. ඔබට තේරෙනවාද ඔබට පස්දොරක් තියෙන නිසා පස්දොරෙන් වෙහෙස නිසා විවේක ගන්න නින්දක් හම්බ වෙන්නේ මනෝද්වාරික පස්දොරකට ඔබ යනවා කියලා? ඔබ හිතනවාද දෙවියොත් මේ වගේ දවල්ට වැඩ කරලා හැන්දෑවට නිදා ගන්නා වූ ලෝකයක් වුණත් මනෝද්වාරයේ පස්දොරයි වෙනම තියෙනවා කියලා? එහෙම තමයි අපි හිතන්නේ. නෑ. ඔබට නින්දේදී දවල් රැය දෙකම තියෙනව නේද සීනිය? ඉරහඳ යාන වාහන ඔක්කොම තියෙනවනේ. නමුත් ඒව අවදි වුණාම තිබුණේ නින්ද කියන්න දන්නව නැත්නම් නින්දදී එක නින්ද කියන්න දන්නේ නැහැ නේද? ඝනකයක් තියෙන මිනිස්සුන්ට කායික විවේකයේ ඕන නිසා පස්දරකින් නින්දකට ගියාට ඝනකයක් නැති දෙවියන්ට එහෙම නින්ද සහ අවදිය කියලා දෙකක් නැහැ. ඔවුන් ඉන්නේම මනෝද්වාරික පංචද්වාරයේ. ඒකේ Tamanගේ පැතුම් වලට අදාළ සියල්ල ස්වයංක්‍රීයව පහළ වෙනවා. ඔබේ නින්ද තරහ සහගත නම් ඒකට අදාළ දේවල් පෙනෙයි. ඔබේ සින්ද මෛත්‍රී සහගත නම් ඒකට අදාළ දේවල් පෙනෙයි. ඔබේ සින්ද බිය සහගත නම් ඒකට අදාළ දේවල් පෙනෙයි. අර ඒ අදාළ දේවල් පහළ වීමේ හැකියාවක් තියෙනවා. හොඳ අවබෝධයක් ලබා ගන්න ඕන සමාජයේ. පුද්ගලයා වශයෙන් කටයුතු කරාට අපි මේ ලෝකෙත් එක්කලා සම්බන්ධ වෙලා තියෙන සිතින් ලෝකෙ තියෙන දේවල් දකින්නවා කියලා ඇත්ත කතා කළාට සමාජයට අපි දකින්නේ ඒ වාස්යෙන් හිතට එන දේ කියන අවබෝධය නම් ලබා ගන්න ඕන. දවල්ටත් ඒක. නින්දේ හීන පේනවා කියන්නේ හිතට දේවල් පේනවා. සමහරට ඔබේ මව මිය ගොස් නැහැ ඔබට මිය ගොස් පේනවා. එතකොට අම්මද පේනුනේ. ඒ තමන් හිතපු දෙයක් නෙපෙරුනේ. එනිසා බාහිර එක නෙමෙයි සිතට එනකොට පේන්නේ. දවල්ටත් එහෙමයි. ඒක සම්මුතියට ඉදිරියෙන් තියෙන පුද්ගලයා කියන ව්‍යවහාරයේ භාවිතා කළාට ඇතුළතින් තේරුම් ගන්න ඕන තමන් ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නේ ඒවා සඳහා තමන් හදාගත්ත සිතුවිල්ලකින් කියන එක. දැන් සිතුවිල්ලෙන් සිතුවිල්ලට අනේක නවත්තන්න පුළුවන්ද? බෑ. අපට පස් දුරින්ම ලෝකෙත් එක්කලා අරමුණු ගන්න ඕන. ඒ නිසා පංච විඥාණයම පහළ වෙන්න ඕන. පංච විඥාණය පාවිච්චි කරලා රට ජාතිය නගන්න හොර රට ජාතිය වනසන්න මහන්සි වුණාම වෙහසක් තියෙනවා. දෙකටමත් පැත්තක යොමු කරනවා. දැන් එහෙනම් කායික වෙහස සැබෑවින් කාය නිර්මාණය වෙන්න පස්දර වහලා මනෝද්වාරයේ පස්දර පාවිච්චි කරන්න පුළුවන්. ඒ මේ ලෝකෙද මේ ලෝකයේ හඳ ඔබට පේන්නේ. දැන් මේ අරමුණු පාවිච්චි කිරීමේදී සිත ආශ්‍රයන්ගෙන් යුක්ත වෙනවා උපාදානෙන් යුක්ත වෙනවා කියන එක ඉගෙන ගන්න ඕන නැද්ද? මෙදෙන්න. අරමුණක් තුළ ක්‍රියාකාරීත්වය ඉගෙන ගන්න ඕන. ඇහෙන් හෝ කනෙන් හෝ නාසයෙන් හෝ අරමුණක් තුළ සසරට බැඳෙන හැටි. සංයෝජනය වෙන හැටි. එනම් ඊට පස්සේ ඉගෙන ගන්න ඕන සංයෝජන නොවි අවසන් කරන හැටි. සංයෝජන කියන පදේ තේරුම එක්ක යෙදෙනවා කියන අර්ථය. බැඳෙනවා කියන අර්ථය. සංයෝජනට මුලින් තව වචනයක් තියෙනවා නේද? සක්කාය දිට්ඨි සංයෝජනය. අන්න එහෙනම් මට තේරෙනවා සංයෝජනයේ තියෙන්න ඕනේ ඇහි කනේ නාසයේ දිවේ කයේ දොරවල් හයේ. සක්කාය දිට්ඨිය තියෙන්නත් ඕනේ ඇහි කනේ නාසයේ දිවේ කයේ. නමුත් ඔබ එහෙම හිතන් ඉන්නවද? ඔබ මුළු කයම අරගෙන කය මමකට ගැනීම සක්කාය දිට්ඨිය කියලා ඉස්කෝලෙන් ඉගෙන ගත්තා නම් හරි කවුරු හරි කිව්වා ඉගෙන ගත්තා නම් හරි ඒ ඇත්තක්ද? මේ කය මමකට ගැනීම සක්කාය දිට්ඨිය කියලා කියනවා නම් සීහෝපම සූත්‍රයේ දෙවියෝ කියනවා බුදුන් වහන්සේට අපි සක්කායෙන් මිදිලා කියලා හිතන් හිටියට අපට සක්කාය තියෙනවානේ කියලා.
ගිලාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාරනවා බ්‍රහ්මයින්ටත් සක්කාය තියෙනවා කියලා. එහෙනම් ඔබට වගේ මේ ඝන කයක් තියෙනවා කියලාද කියන්නේ දෙවියන්ට සහ බ්‍රහ්මයින්ට? අර සක්කාය කියන්නේ මේකයි මම කොට ගැනීම කියලා කියන අයගෙන් මම අහන ප්‍රශ්නේ. ඒ නිසා මේ ලෝක ගැන තේරුම් ගන්න. අපායේ දිව්‍ය ලෝකෙත් බ්‍රහ්ම ලෝකෙත් මනුස්ස ලෝකෙත් පාවිච්චි කරන්නේ සක්කාය හේවත් පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයේ සුනක කයකට ගව කයකට ආවේශ වෙනවා මනුස්ස කයකට ආවේශ වෙනවා. ඒ විමානය. විමානය වෙනයි පංච උපාදානස්කන්ධය වෙනයි. ඒ නිසා එස්කන් නාස දිව කන ගව සුනක අපි වගේ සත්තුන්ට පංච උපාදානස්කන්ධය පාවිච්චි කරන්න විමානයක් හම්බ වෙලා තියෙනවා. නමුත් බ්‍රහ්මයින්ට දෙවියන්ට ප්‍රේතයින්ට විමානයක් හම්බ වෙලා නැහැ. නමුත් පංච උපාදානස්කන්ධය පාවිච්චි වෙනවා. එහෙම හිතන්නකෝ. එතකොට ඒ පංච උපාදානස්කන්ධේ මොනවද තියෙන්නේ? අපායේ තියෙන්නේ පව. කාම සුගතිය දෙවියන් අතර තියෙන්නේ පින. බ්‍රාහ්මණයන් අතර තියෙන්නේ ලෞකික ධානය. අපි අතර නම් පව පින් දෙකම. සැකනම් ඔබ තුල සක්කාය 6ක් පහළ වෙනවා කියලා තියෙන බුදු වදන පිළිගන්න. එතකොට මේ කය නෙවෙයිනේ. ඔබ තුළ මේ දේ වෙනවද බලන්න. ඔබට බාහිරින් ලෝකයේ තිබෙන දෙයක් ඇසට පේනවා. ඒ නිසා අපි පේන එකට කියනවා රූප රූපය කියලා. ඒ රූප රූපය අපි හතරාව මිතරාවසේ මෙදිනවට කියනවා වේදනා ස්කන්ධය කියලා. අරමුණට රූප ස්කන්ධය කියනවා වේදනාවට වේදනා ස්කන්ධය කියනවා. රූප සංඥාවක් හෝ හතරා මිතරාවසෙන් හඳුනන එක සංඥා ස්කන්ධය කියනවා. හතරා මිතරාවසෙන් ඇලෙනවට ගැටෙන සංකාර ස්කන්ධය කියනවා. මේ හතරෙන් කරපු කර්තව්‍යයන් වෙනස් නොකර හඳුනා ගන්නවට විඥානස්කන්ධය කියනවා. මොහොතකින්. දැන් පංචස්කන්ධය යනු ඇස් කායනව ඇසේ අරමුණක් තුළ විග්‍රහය නේද? ඒ වගේ ඔබට දරවල් 6ට එහෙනම් ස්කන්ධ පහේව 6ක් පහළ වෙනව නේද? දැන් බුදුන් වහන්සේ වදාළ ඇස නිසා කන නිසා නාසය නිසා දිව නිසා කය නිසා වේදනා 6ක් සංඥා 6ක් සංකාර 6ක් විඥාන 6ක් පහළ වෙනවා කියන ඔබට හරි දෙවියන්ට හරි නෑ හැබැයි. මොකද දෙවියන්ට බාහිර ద్వාර නිසා හම් වෙන මනෝද්වාරික විතරයි. දැන් හරිද? දැන් තේරෙනවද ස්කන්ධ පරිහරණය කියන එකේ තේරුම? කයක් පාවිච්චි කරන්න ස්කන්ධ පරිහරණය කරනවා. නමුත් ඒ උපාදානයෙන් මිදෙන්න බැරි නිසා කයක් අතහැරෙනකොට කයක් නැති පංච උපාදානස්කන්ධ දෙවියන් අතර මිනිසුන් බ්‍රහ්මයින් අතර අපායේ තියෙනවා. සක්කායෙන් මිදුණු කිසිවක් අපායේ හෝ දිව්‍ය ලෝකේ හෝ බ්‍රහ්ම ලෝකේ නැහැ. ඔවුන් සක්කාය සමුදයගාමී ප්‍රතිපදාවේ ඉන්නේ. ගිය තැනට අදාළ සැප හෝ දුක් හෝ උපේක්ෂා වේදනාවක් තියෙනවා. නමුත් ඒවා හැදුනේ මෙහෙන් සිත උපාදාන කරගන්න ගිහින් කියන එක ඔවුන්ට දැන් තේරෙන්නේ නැහැ. ඔබ තේරුම් ගන්න. උපාදානයේ වීමත් මිනිසා තුළින් සිදුවෙන දෙයක්. උපාදානෙන් මිදීමත් මිනිසා කරන්න ඕන දෙයක්. අන්න සිත ආශ්‍රව සහිත උපාදානයෙන් යුක්ත වීම භාවනා ආනන යුක්තයයි. භාවනා යුක්ත නොවීමයි. ආශ්‍රවයන්ගෙන් මිදීම සඳහා සිත උපාදාන නොවී ආශ්‍රයන් මිදීම සඳහා තමයි භාවනාව යෙදෙන්න ඕන. කෙලස් නසනවා කියලා කියන්නේ ඒක නේද? කෙලසුන් නසරහත්ය කියලා තියෙනවා නේද? දැන් මේ දුක කියන්නේ බාහිර ලෝකේ තියෙන එකක් නෙමෙයි මේ කෙලස් නිසා හටගන්න එක කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්ද? ක්ලේශ පරිදාහය. කෙලසුන්ගෙන් දැවීම. ඒවා ඔබට ළමා කාලේ තිබුණාද?
ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, ජාතිමානය, කුලමානය තනුවකුත් ඔබේ අද තියෙන දුර්වලකම් තිබුණාද පුංචි කාලේ? පොඩි දුර්වලකම් තියෙන්නේ නැති. නමුත් ওই තරම් තිබුණේ නැහැ. එහෙනම් ඔය ඔක්කොම පිටින් අරන් ඇතුලේ තියාගත්ත දේවල් නේද? වෙනවද ලෝකේ පරිහරණය කරන්න ගින් ඔබ ඔබේ සිත කෙලිටි කරගත්ත හැටි? දැන් මේ කිලිටි ඔබට ලෝකේ ජීවත් වෙන්න දෙන්නේ නැතුව දිවා රාත්‍රී දෙකේ ගිනි ගොඩකටපත් කරලා තිබෙනවා. මොනවද දැවෙන්නේ? බාහිර ගිනි වලින් නෙමෙයි. රාග, දේශ, මෝහ, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර ගිනි වලින්. ගිනි වලින් දැවෙමින් ඉඳලා ගිනි වලින් ගිනි තියෙන තැන් වලට යන්න වෙනවා. ගින්නිම ආගත්තේ නැත්තම්. ඒ පුද්ගලයාට ප්‍රමාදී පුද්ගලයා කියලා කියනවා. භාවනාන යුක්ත වෙනවා කියලා කියන්නේ මේ ගිනි ටික මේ ජීවිතේ නිවා ගන්න එක. කොහොමද මේවා හටගන්නේ? කොහොමද මේවා හැංගෙන්නේ? කොහොමද මේවා සැඟවෙන්නේ නැතුව අවසන් කරන්න ඕන? මේක තේරුම් ගන්න ඕන නේද ඔබට? ඒ සැඟවෙනවට කියන පදේ මොකද්ද? අරමුණු රසය විඳින්න ගොස් යලිත් හට ගන්න ඕන එකමක් සහිතව අවසන් වීම හේවත් උපාදානය. සංසාරයේ සත්‍යය උපාදානයෙන් යුක්ත වීමට සිහිය වඩලා තියෙන්නේ. ඒක සතිපට්ඨානය නෙමෙයි අසතිපට්ඨානය නැත්නම් ප්‍රමාදපට්ඨානය. මෙන්න මේ වැඩේ නොවෙන්නට මේ මොහොතට එතෙන්ට ගන්න ඕන මේ අකුසලයෙන් වෙන්වීමට පාවිච්චි කරන්න පුළුවන් අතරමැදියා තමයි මේ කුසල චෛතසිකේ නැත්තම් සංසිඳීමේ චෛතසිකේ කියලා කියන්නේ. සතිය එතකොට තියෙන්න ඕන අත ඇකලු අධිකාරිනා කියන්න නෙමෙයි, කකුල දිගත් අතැබුවා කියන්න නෙමෙයි. ඇහි, කනේ, නාසයේ, දිවේ, කයේ අරමුණේදී අනුපාදාය උපාදාන නොවි ආසවෙහි චිත්තං ආශ්‍රයන් කෙරෙන් සිත මිදීමට. උපාදාන වී ආශ්‍රව සැස්සෙනවා නම් සතිය නැතුව. දැන් හරිද? දිගනිකාය අවධිනිවේපදන ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් මේ අවස්ථාවට මුණ දීලා ඔබ හදන්න ඕන කියලා තියෙන ඉන්ද්‍රිය භාවනාව කියන වචනට ගැලපෙනවද? ඉන්ද්‍රිය භාවනාවේදී පාවිච්චි වෙන්නේ ඇස නම් ඇස, කන නම් කන, නාසය නම් නාසය, දිව නම් දිව. ඒවා පාවිච්චි නොවෙනවා නම් මනෝද්වාරය. ඒකත් ඉන්ද්‍රියක්. මනෝද්වාරේ තහනම් නැහැ. එනිසා තමන්ගෙන් ස්වාභාවික උපදින්න තියෙනා වූ ලෝභ දේශ මොහයන් යටින් තියාගෙන වෙනත් අරමුණක් වැඩිම කියන අර්ථයෙන් බුදු සමයේ මේ භාවනා යුක්ත පෙන්වන්නේ නැහැ. අභාවිතනේ. භාවිතාවේ සතිය භාවිතාවෙන්න ඕනේ. එහෙනම් මේ සිහිය කොහෙටද තියෙන්න ඕන? ඇසේ නම් ඇසට, කනේ නම් කනට, නාසය නම් නාසයට, දිවේ නම් දිවට, කයේ නම් කයට වර්තමානයේ මොනවා වෙන්නද සිහිය තියෙන්න ඕන? මම ඔබට හොඳ වැඩක් කරන්නම් කියලා පරිගණ අදහස හංග ගන්නද? තේසං ූප සමෝ සඳහාද? ඒවා සංසිඳවීම සඳහාද? දැන් ඔය සාගරයෙන් වෙන් වෙච්ච දේශ සීමා තියෙනවා. එහෙම නැත්නම් රටවල් වල දේශ සීමා කණු කපලා වෙන් කරලා තියෙනවා, බැබුම් බැඳලා සීමා. මේ රට පොළොව එකක් වුණාට මේ රට එකක්, මේ රට තව එකක්. අන්න ඒ වගේ මේ ඔබට මේ මෙතන මේ වර්තමාන මොහොත සීමාවක් පනවන්න වෙනවා. අතීතේ ඉවර කරන්න, අනාගතේ නොතමන්න. මේ සීමාවේ බාරකාරයාට තමයි සතිය කියන්නේ. එයා තමයි සතියෙන් ඉඳලා අර උපාදාන නොවි අවසන් වෙන අනුපාදා විමුච්ඡන්ති. කෙලසන්ගෙන් මුදීමේ කටයුත්ත කරන්න ඕන. එහෙනම් ඒකෙදී වෙන්න ඕන මොකද්ද? වෙන්න ඕන උපන් අකුසල් ඇවිදින් ඉවර වෙන්න ඕනේ.
නූපන්න කුසල් නූපදින්න ඕනේ. එතනදී ඇවිදින් ඉවර වෙන්න ඕන. දුරු කිරීම කියන්නේ ඒකනේ. නමුත් අකුසල් කියන්නේ පව්, කුසල් කියන්නේ පින් අර කියලා අරගෙන නම් මේක ගන්න එපා. පව් නොකරන එක නූපන්න කුසල් නූපදීම, නූපන්න කුසල් ඉපදීම පින් කරන එක කියලා ගන්න එපා. එහෙම තමයි සමාජය හිතන්නේ. මේ අපි කතා කරන්නේ අකුසලෙන් වෙන්නේ මේ කුසලයේ ලෝකෝත්තර කුසලයේ ගැන. එතකොට අකුසලය කියන්නේ උපාදානයට. උපාදානයෙන් වෙන්වීමට නමක් කුසලය. එක සූත්‍රවල එනම පවතිනවා. එහෙනම් ඔබට මේ සඳහා බුදුරජාණන් වහන්සේ ලබා දෙන්නා වූ සුන්දර අවස්ථාව කුමක්ද? හැම විටම වර්තමානයේ මේ සඳහා භාවිතා නොකරන්නා කිසි දවසක එක කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔය හිත පුරුදු වෙන්නේ හෙටට කල් දාන්න පස්සේ කරන්න. අන්න ඒ වගේ මේ බුදු සමයේ පෙන්වන ආශ්‍රය කිරීම හෙටට පසුගිය කාලයට කල් දාන කෙනෙක් කවදාවත් ඒක එන්නේ නැහැ. ඒ නිසා කරන්න බෑ. ඔහුට අවස්ථාව වේදෙනකොටත් ඔහු කල් දාන පුරුද්ද එතෙන්ට ගන්නවා. දැන් අනියුක්ත වෙන්න ඕන එහෙනම් මොකෙන්ද? එක්ක සතියෙන්. එහෙම නැත්නම් සතර සම්‍යක් ප්‍රදානයන්ගෙන්. එහෙම නැත්නම් පංච ඉන්ද්‍රියන්, පංච බලයන්ගෙන්, සප්තබොජ්ජංගයන්ගෙන්. සතර ඉර්ධිපාදයන්ගෙන්. එකකින්. කෝකෙන් කළත් වෙන්න ඕන මොකද්ද? කෝකෙන් කළත් වෙන්න ඕන සිත උපාදානයන්ගෙන් මිදවා ගන්න එක. සිත උපාදානයට පත්වන්නේත් වර්තමානයේ උපාදානය නොකර ගන්නයි සිහිය තියෙන්න ඕන. දැන් ඔබ කල්පනා කරලා බලන්න කකුල දිග ඇරෙනවා අකිලිනවා කියලා බලන් හිටියට ඒක වෙනවද කියලා? ඔය ඔබ ඉරියව් පතනේ කියන වචනේ යටතේ පාවිච්චි කරන්නේ යම් කාරණා. මෙන්න මේ නිසා තමයි අපි කතා කරන්නේ බුදු සමයේ විදර්ශනා කියන භාවනාවට එනකොට කරවන්න බෑ, කරගන්න වෙනවා. ඒක ඔක්කොටම එකක්. වර්තමාන මොහොතේදී වෙනස් වෙනවා. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් Taman ගන්න අරමුණට අනුව. නමුත් ඒක මේ කියන්නා වූ අහෝ අතමේ අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්ඡය කියන පදේ ඇතුළේ වෙන්න වෙනවා. අනේ මගේ සිත ආසවයන්ගෙන් කෙලසුන්ගෙන් මිදේවා. මිදීම වෙන්න ඕනේ. මුදවා ගන්න ඕනේ. ප්‍රාර්ථනා කරන්න නෙමෙයි. සිත කෙලසුන්ගෙන් මිදෙන කියලා පෙන්නන්නේ. එහෙනම් මේ මිදීමේදී සක්කාය දිට්ඨියට බැඳීම වෙනකොට සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා. එහෙනම් අපිට සක්කාය දිට්ඨියට බැඳෙන එක වළක්වන්න නෙවෙයිද සිහිය තියෙන්න ඕන. දැන් කොහොමද බැඳෙන්නේ? දැන් ඇස නිසා හමු වෙන රූපය වේදනාවෙන් ඉදී සංඥාවෙන් හඳුනා සංකාරයෙන් බැඳී විඥාණයෙන් දැනගන්නවට සක්කාය කියනවා. ඒකට ආපු දේ රූපේද? ඒ රූපය හතුරාද මිතුරාද? කනේ නම් ශබ්දේද? ශබ්දේ මිහිරිදා මිහිරිද? ඒ මොහොතට එන දේ මමත්වෙන් ගැනීමට සක්කාය දිට්ඨිය කියනවා. අරමුණ තමයි සක්කාය දිට්ඨිය බැඳෙන්නේ. බැඳුනොත් සසරට බැඳුනා වෙනවා. ඉන්ද්‍ර සංයෝජන කියලා කියනවා. මෙන්න මේ බැඳීම වළක්වන්න නේද සිහිය තියෙන්න ඕන. අනුපාදාය මුච්ඡanti. උපාදානෙන් බැඳේ උපාදාන නොවෙන් මිදේ. නමුත් ඔබට සක්කාය දිට්ඨිය කියන්නේ මම කියන හැඟීම කියන වචනයක් පාඩම් වෙලා මම කියන්නේ කය කියලා හිතාගත්තොත් ඔබට මේ දැක්ම නැහැ නේද?
ඒ නිසා ඒක පැහැදිලිව තේරුම් ගන්න ඕන සක්කාය දිට්ඨිය තියෙන්නේ කයේ නෙමෙයි අරමුණේ. සක්කාය දිට්ඨි සංයෝජනය. එහෙනම් උට ඇහෙන් බැඳෙන්න බැරිද? කනෙන් බැඳෙන්න බැරිද? නාසයෙන් බැඳෙන්න බැරිද? සතරට ඕන එකකින් බැඳෙන්න පුළුවන්. සක්කාය දිට්ඨි ප්‍රහාණ සූත්‍රය කියලා වෙනම තියෙනවා. ඒකට අය ආත්ම කියලා කියන්නේ. මගේ මම මගේ ආත්ම. ඒ මගේ ආත්ම කියන්නේ ජීවිතයේද? නෑ අනාගත ඵලයක් උපදින්නට හේතු ඉතුරු වෙන ආකාරයෙන් ගැනීම මගේ ආත්ම. දැන් මේ මගේ ආත්මකට ගන්න පුරුද්ද අතරින් කරගෙන ආපු වැරැද්දක් මේක නොකරන්න නේද සිහිය තියෙන්න ඕන. ඔය කරපු වැඩේට කියනවා මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස සතරට බැඳෙනවා නැත්නම් ආශ්‍රයන්ගෙන් යුක්ත වෙනවා. බුදුන් වහන්සේ වදනා කරපු වැඩේට කියනවා අමඤ්ඤමානෝමුත්තෝ පාපිමතෝ මමත්වෙන් ගන්න නැත්නම් ඔබ මිදෙනවා. බැඳෙන්නෙත් මොහොතක් පාසා මිදෙන්නටත් එහෙමනම් අපට සිහිය තියෙන්න ඕන අරමුණ සමග නේද? පොතට පිටකොලේ තියෙන්නේ පොතෙන් එහා පැත්තේ නෙමෙයි පොත සමග. අනවක මේ සසරෙන් ගැලවීම සඳහා සිහිය තියෙන්න ඕන හෙට හෝ අනිද්දාට හෝ නෙමෙයි ඇස කන නාසය දිවකය සමග යන අරමුණ සමග. කවුද මැදට පනින්න ඕන? අතීතයෙන් ඇවිදින් වර්තමානයේ විඳ අනාගතයට සම්බන්ධතා පවත්වන වරද කරන එක නවත්තන්න මෙතෙන්ද මැදට සිහිය පනින්න ඕන. මැදින් අනාගත ඵලයක් ඉතුරු නොකර අවසන් කරන්න සතිය පාවිච්චි වෙන්න වෙනවා. මේකට තව වචන නැද්ද ත්‍රිපිටකේ? ඇයි වර්තමානෙන් අවසන් කරන්න බැරුව ඉස්සරහට පසරට බැඳෙන්නේ අපි? අර මගේ මම සහ මගේ ආත්ම කියන මෝඩකම එතෙන්ට එකතු කරන නිසා. එහෙම කියලා කවුරු හරි අරන් තියනවද? මේක මගේ, මේක මම, මේක මගේ ආත්ම කියලා. වචනෙන් කියලා ගන්නෙ නෑ. ඇලීම මුලාව, ගැටීම මුලාවට නමක් මගේ මම මගේ ආත්ම හේවත් ඒතං මම ඊතමස්මින් ඒසෝ මේ අත්තා. ඕකම තමයි නිත්‍ය සුඛාත්ම කියලා කියන්නේ කියන එක කවදා හරි ඉගෙන ගන්න. මම තේරුම් අරන් තිබෙනවා අනිත්‍ය දේ නිත්‍ය සංඥාවෙන්, දුක්ඛ දේ සුඛ සංඥාවෙන්, අනාත්ම දේ ආත්ම සංඥාවෙන් ගත්ත නිසා සත්‍ය හතර ඇදිනවයි කියලා. එහෙනම් මොනවද අරන් තියෙන්නේ? සසර ඇවිදින කාරණා. සසර කායකින් කවුරුත් ඇවිදින්නේ නැහැ. සසර ඇවිදින්නේ පවෙන් හරි, පිනෙන් හරි, ධානයෙන් හරි. දැන් මේ පවේ ඇලීම, පිනේ ඇලීම, ධානයේ ඇලීම නේද උපාදානය කියන්නේ. පවණන් නරකය අතහරින්න ඕන, පින අතහරින්න ඕන නෑ. උපාදානෙන් මිදීම නේද මේ? උපාදානය වෙන එක නවත්තන්නයි සතිය ඕනේ, භාවනාව ඕනේ. ප්‍රමාදේ නවත්තන්නයි අවසන් කරන්නයි භාවනාව ඕනේ. දැන් මේකට කාර්ය බහුලත්වය ටිකක් බාධායි. නමුත් රාජකාරී වලින් වියුක්ත ජීවිතයක් ඕන කියලා කියන්නෙත් නැහැ. යුතුයකම් වලින් පැහැර හැරලා යන්න කියලා ජීවිතයක් කියන්නෙත් නැහැ. බාහිර ලෝකේ කාරණා කටයුතු වෙනයි, චිත්තාභ්‍යන්තරේ වෙනයි. මේක දෙකක් වශයෙන් දකින්න. බාහිර කාරණා කටයුතු වලට බාධාවක් නොවන ආකාරයෙන් චිත්තාභ්‍යන්තරේ හික්මවා ගැනීම සඳහා ඕනෑම මොහොතක පුද්ගලයෙකුට අනිත්‍යයට නොදැනෙන්න සිහිය පාවිච්චි කළ හැකියි. බලන්න ඔබ කල්පනා කරලා මෙන්න මෙහෙම කිසියම් කලබලයක් ඇති වුණා ඔබේ හිතේ. දින 7ක්, දින 6ක්, දින 5ක්, දින 4ක්, දින 3ක්, දින 2ක් තිබිලා ඒක නැතුව යනව නේද? මේ නොසන්සුන් බව තියන්න බෑ කියලා තේරෙන්නේ නැද්ද?
නොසන්සුන් බව කියලා කියන්නේ සංසුන් බව යටවීම කියලා තේරෙන්නේ නැද්ද? ඔබ නොසන්සුන් බවට ප්‍රේ කරන්නේ කියන එකේ තේරුම ඔබේ මම ඉන්නේ ඒකේ. ඔබ නොසන්සුන් භවයේ මම අතහැරියොත් ඔබට සංසුන් බව හම්බ වෙනවා. හැබැයි ඒක මම නෙවෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තේසං ූප සමෝසකෝ මේ සංකාරයන්ගේ සංසිඳීම තුල සැපයක් තියෙනවා කියලා පෙන්නනවා. අනේ සංසිඳවන්න නේද සිහිය තියෙන්න ඕන. සංසිඳනවා කියන්නේ ඈත් කරනවා යට ගන්නවා පස්සේ ගන්න තියනවා කියන එක නෙමෙයි. අනභවං ගමේති. යලිත් හට නොගන්න ආකාරයෙන් අවසන් කිරීම. ඒකට මොකද කරන්න ඕන කියලා පෙන්නන්නේ? උපාදා පරිත්තස්සනංචෝ වික්ඛවේ දේසස්සාමි අනුපාදා පරිත්තස්සනංච. අල්ලා ගැනීමෙන් උපාදාන කිරීමෙන් හේතු ඉතුරු වේ. උපාදාන කරගන්න නැත්නම් හේතු ඉතුරු නොවේ. මෙන්න මේ උපාදානය කර නොගැනීම නේද මේ අනුපාදා ආසවේහි චිත්තං විමුච්ඡය කියන්නේ. මේ වෙන්න ඕන කාරණේ තේරුම් ගන්න ඕන නේද? දැන් මේ වෙන්න ඕන කාරණේ තේරුම් ගන්නට අවශ්‍ය පුද්ගලයේ ඇසුර කල්යාණ මිත්‍ර සේවනය. ඒක තේරුම් ගැනීම සද්ධර්ම ශ්‍රවණය. එතෙක් කල් ඔබට මේ සිහි කරනකොට අහුවෙන එකට ආයෝනිසෝ මානසිකාරය. දැන් මේ මොහොතට සිත මෙතෙන්ට ගෙනත් අනාගතයට නොතබ අවසන් කරන්නට අල්ලා නොගැනීමේ අනිත්‍ය පාවිච්චි කරන එක යෝනිසෝ මානසිකාරය. නැවත නැවතත් අහසෙන් කරට කනෙන් නාසයට නිදියෙන් කායට අරමුණ මාරු වෙනට අරමුණෙන් අරමුණට මේ අනාත්මයෙන් බලන එක ධම්මානුධම්ම ප්‍රතිපදාව. ධම්ම අනුධම්ම අරමුණෙන් අරමුණට. අරමුණු ගන්න නැතුව ඉන්න කියලා තියෙනවද? අරමුණු ගන්න නැතුව හැංගිලා ඉන්න කියලා තියෙනවද? නැහැ. උපන් අකුසල් දුරු වෙන්න එන්න ඕනේ. චිත්තාභ්‍යන්තරයේ තිබපු හේතු වලටයි උපන් අකුසල් කියන්නේ. ඒවා ඇවිදින් තමයි ඉවර වෙන්නේ. අපාය ගියත් විඳලා ඉවර වෙන්නේ නැත්නම් නිකන් ඉවර වෙන්නේ නැහනේ. සතිපට්ඨානේ භාවිතා කරලා නේ විඳලා ඉවර කරනවා ඒගොල්ලෝ. අපි එන එක අවසන් කරනවා අනාගතේට නැත වීමෙන් ඇවිදින් නිරෝධ වෙනවා අනාගතේට නැත බා නිරෝධ වෙනවා. ඒකට කියනවා නිරෝධය දකින්නයි. නෝ වර්තමානයේ මිනිසෙකුට දීලා තියෙන ස්වර්ණමය අවස්ථාවක්. ගත වුණ අතීතයෙන් මිදෙන්න සහ අනාගත සම්බන්ධය කඩා දාන්න. දැන් බලන්න ලෝභ දේශ මෝහමාන කියන කාරණා නොසන්සුන් භවයේ ලක්ෂණ. එවන් ඉවත් වීම සඳහා පාවිච්චි කරන්න ඕන කුසල චෛතසිකය අකුසලයෙන් වෙන්වීම සඳහා භාවිතා කරන්න ඕන චෛතසිකය කුසල චෛතසිකය සති. සතියට පැවරෙනවා. මැදට පැනලා වැඩ ඉවර කරන්න. ඉස්සරහට යවන්න දෙන්න එපා. එතෙන්ද ඒක එන්න ඕන. ඒකෙන් නැතුව අර්ථිත වර්තාන සනාගත සම්බන්ධ කරන නිසා ප්‍රමාදී බව සසරේ බොහොම කල් පුරුදු කළා බලවත් වෙලා. දැන් මේ ප්‍රමාදයේ බලවත් බව දුර්වල කළා සතිය බලවත් බවට පත් වෙන්න මේ වෙන්න ඕන කියලා සිතට යෝජනා කරලා දීලා බලවත් කරගන්න. ඒට පැවැත්ම වෙනට අවසන් කිරීමට ඔබට ඕනකමක් ඕන වෙයි. එහෙනම් මෙන්න මේ සිත මේ මොහොතේ අනාගත ඵලයක් උපදවන්නට හේතු ඉතුරු නොකර ආසවයන්ගෙන් මුදවා ගැනීම සඳහා ඒ මොහොතට අල්ලා නොගැනීමෙන් මමත්වෙන් නොගැනීමෙන් ප්‍රතික්‍රියා දක්වන්නට නොයාමෙන් අවසන් කරන එකට ස්කන්ධ පංච උපාදානස්කන්ධය අනිත්‍ය බලනවා කියලා කියනවා. මෙන්න මේ මොහොත ඊටමත් ස්වර්ණමය වෙනවා කෙනෙකුට ඔබට සංසිඳීම කරන්න පුළුවන් නම් වහා දැන් බැරි නම් තත්පරයක් දෙකක් එහාට ගිහින් වහා සංසිඳවන්න කියලානේ පෙන්නන්නේ. මට නම් තේරෙන්නේ මෙහෙමයි. නොසංසිඳීමේ ඉන්න බෑ කවදාවත්. ඒක අනිවාර්යෙන් අවසන් වෙන්න සංසිඳිලා. එහෙනම් අපි සංසිඳවන්න කැමැත්ත ඇති කරගත්තා නම් ඊට ඉක්මනින් මේක වහා සංසිඳවනවා. පවත්තන්න හදන්නේ නැහැ. ඒ තුල විශාල නිහඬ බවක් තියෙනවා. ඒක ශූන්‍ය බවක් හිස් බවක් නෙමෙයි මහ විශාල බලයක්. ඒක ඉතින් චිත්ත ශක්තිය බලය හරි නැත්නම් තව මොනවා හරි කියයි ලෝකෙ කට්ටිය. අධ්‍යාත්මික ශක්තිය බලය හරි කියලා. එනිසා නිවීම වසන කාමච්ඡන්ද ව්‍යාපාද හැඟීම් වලට නීවරණ කියලා කියන්නේ හිතේ හටගන්න නිසා නේද? හොඳයි ඒව හටගන්න නැතුව ඉවර කරොත් එහෙම අර හටගත්තු තැන ඉඩ නැද්ද?
ගැටුමකින් ලෝකෙ මුහුණ දෙනවට වඩා ඔබට සංසිඳීමෙන් ලෝකෙට මුහුණ දෙන්න අවස්ථාව සැලසෙනවා. භාවිතා කරන අයට දැනටත් සාමාන්‍යයෙන් ඔක තේරෙනවා ඇති. අනිත් අයටත් එහෙනම් ඔබට පැවරුණ වගකීමක් තියෙනවා. ඔබ අර සූත්‍රයේ සඳහන් වෙන්නා වූ පැත්තකට වෙලා බිත්තර රකින්න නැති කිකිලියක් වෙන්නේ නැතුව බිත්තර කොට උඩින් රැකින නැත්නම් අවශ්‍ය කටයුත්ත කරන මිදේවා කියලා ප්‍රාර්ථනා කර කර ඉන්නේ නැතුව මිදෙන්න අවශ්‍ය අනාගතයට හේතු නොතබ අවසන් කරන තැනක් බවට වර්තමානයේ පත් කරගන්න. ආරම්භයේ පටන් ගන්න ටික ටික වැඩි දියුණු කරගන්න. එහෙමයි මට නම් බුදු සමයේ විදර්ශනා භාවනා පැහැදිලි කරලා දෙන්න පුළුවන් කමක් තියෙනවා. මොනවා හරි කවුරු හරි කෙරුවට සමාධියක් වැඩෙනවා මේ සසර හැදෙන එක නවතින්නේ නැහැ. අන්තිමට දිනු කරගත්ත සමාධිය හොරකමක් වුණාම, බයක් ඇති වුණාම, අසනීපයක් ඇති වුණාම, ලෙඩක් ඇදුනහම අමතකයි. ඇයි අර කලබල වෙන්න තියෙන ගතිය තියෙනවනේ ඇතුලේ. ඒ නිසා මේ සංසිඳීම කියන වචනෙන් පෙන්වන්නේ ලෝභය, දේශය, මොහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය අල්ලා නොගැනීමෙන් අනිත්‍ය වශයෙන් බලලා සංසිඳීම කියන එක තේරුම් ගන්න එකයි භාවනාව. ධම්මස පාදා ගැනීම සඳහා ඔබ හැම දිනාට මේ භාවනානුයුක්ත සූත්‍රයේ භාවනාවේ අනුයුක්ත වෙනවා කියලා කියන්නේ කවුරු හරි මොනවා හරි කීවට කරනවා නෙවෙයි. මෙන්න මේ සිද්ධිය වර්තමාන මොහොතේ Tamanගේ අඩුපාඩුකම් ටික හදා ගන්නට එතෙන්ද සිහිය යොදලා නිමාව දකින්න එක කියන එක තේරුම් ගන්න තරම් ධම්මසප්පාදා ගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනාව වේවායි කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් අපි ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා.